හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සිද්ධ නාම එක්ව নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෝහ සම්බන්ධනෝ ලෝකෝ පබ්බරූපෝව දිස්සති උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සති විය කායති පස්සතෝ නත්ති කිංචනන්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වන ධර්ම දේශනාවේ මම මාතෘකා වශයෙන් තබා ගත්තේ උදාන පාළියේ එන උදේන සූත්‍රය. ඉතින් උදාන පාළිය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ භාගතුන් වහන්සේ විටින් විට යම් තීව්‍ර අවස්ථාවක් මුල් කරගෙන යම්කිසි විශේෂ අවස්ථාවක් මුල් කරගෙන කරන ලද උදානයන් එකතු කරලා සංග්‍රහ කරන ලද ග්‍රන්ථය වශයෙන් හඳුන ගන්න පුළුවන් නිසා. ඇතැම් වෙලාවට බුදුරජාන් වහන්සේ මවිතය පළ කිරීමක්, මවිතය කියනට වඩා විශේෂත්වයක් සිදු වෙන අවස්ථාවක් කේන්ද්‍ර කරගෙන යම්සි සිද්ධියක් මුල් කරගෙන එහෙමත් නැත්නම් තමන් වහන්සේගේ යම්කිසි ගුණයක් මුල් කරගෙන එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුගේ වෙනත් රහතන් වහන්සේගේ කෙනෙක්ගේ යම්කිසි ගුණයක් මුල් කරගෙන විශේෂත්වයක් මුල් කරගෙන මේ වගේ විවිධ අවස්ථාන් වලදී විවිධ උදානයන් කරලා තියෙනවා. ඒ වගේම මේ බඳු උදානයන් මේ උදාන පාළිය තුල අන්තර්ගත වෙනවා. දැන් මේ මම මාතෘකා කරගත්තේ උදාන පාළියේ එන 7 වෙනි කොටස. ඒ කියන්නේ චුල්ල වග්ගයේන කොටස, චුල්ල වග්ගයේන ගාතාවක් තමයි මාතෘකා කරගත්තේ. ඒ චුල්ල වග්ගයේන එක සූත්‍රයක් තමයි උදේන සූත්‍රය කියලා කියන්නේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ഘോഷිතාරාමේ වැඩ වාසය කරනවා. මේ වැඩ වාසය කරන අවස්ථාවේදී යම්කිසි විපතක් සිද්ධ වෙනවා උදේන නුවර මේ රජතුමාගේ එක් අග්‍රමහේෂිකාවක් වන සාමාවතී ඇතුළු කාන්තාවන් 500 දෙනෙකුට. ඒ කියන්නේ උදේන නුවර උදේන කියන රජතුමාට ඉඳලා තිනවා අග්‍රමහේෂිකාවන් කීප දෙනෙක්. එක්කෙනෙක් තමයි සාමාවතී, අනිත් ප්‍රධාන අග්‍රමහේෂිකාව තමයි මාගන්දියා. ඉතින් එතකොට මේ පොඩ්ඩක් අතීතය ගැන මතක් කරනවා නම් දැන් මේ මාගන්දියා කියලා කියන්නේ අර මාගන්දිය කියන බ්‍රාහ්මණ යුවලගේ දියණිය. ඇය බොහොම රූපවත් කාන්තාවක්. ඉතින් එක්තරා අවස්ථාවකදී අය මේ පතාගෙන එනවා විවිධාකාර රජවරු. නමුත් ඉතින් කාටවත් ඇය කැමති වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ අම්මයි තාත්තයි ඒ කියන මාගන්දිය සිටුවරයා ඒගොල්ලෝ කැමති වෙන්නේත් නැහැ. කෙසේ නමුත් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේව දකිනවා මේ මාගන්දිය බ්‍රාහ්මණයා. එයා දැකලා තේරුම් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ ගැන එයා හරි අවබෝධයක් තිබුණ නැහැ. ඒ වෙලාවේදී හැබැයි බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන දැකලා එතුමා කල්පනා කරනවා මේ තැනැත්තා මගේ දුවට මේ කරකාර බැඳලා දුන්නා නම් සුදුසුයි. මෙයා බොහොම විශේෂ පුද්ගලයෙක්. එහෙම කියලා හිතලා තමයි මේ පොඩ්ඩක් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේට මේ ගෙදර යනවා දුව එක්කන් එන්න. ඊට පස්සේ ඉතින් මේ දුවව එක්කන් එනවා. ඒත් එක්ක තමන්ගේ බිරින්දාවත් එක්කගෙන එනවා. ඉතින් ඒ වෙලාවේදී ගෙනල්ලා මේ බුදුරජාණන් වහන්සේට අයව මේ විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. ඉතින් එහෙම විවාහ කරලා දෙන්න යෝජනා කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන් වහන්සේ ඒ තණ්හා රති ළඟා කියන මාරදිව්‍ය මේ කාන්තාවන්ව දැකලවත් මාරදූවරුවන්වත් දැකලවත් තමන් වහන්සේගේ හිතේ කිසිම මෛතුන රාගයක් පහළ වුණේ නැහැ කියලා. ඉතින් එහෙමනම් මේ බඳු මේ මල මුත්‍ර වලින් පිරිච්ච මේ බඳු මේ ස්ත්‍රී රූපයක් දැකලා මම කොහොමද මගේ හිතේ රාගයක් පහළ කරගන්නේ? මට අතින් අල්ලනවා තියා කකුලෙන්වත් අල්ලන්න හිතෙන්නේ නැහැ. මාපට ඇඟිල්ලවත් ස්පර්ශ කරන්න හිතෙන්නේ නැහැ කියලා ටිකක් මේ අර මාගන්දියගෙත් මාන්නේ බිඳින්නත් ඒ වගේම මේ දෙමහල්ලන්ගේ එක්තරා අන්දමක අවබෝධය දියුණු වෙන්නත් ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒක ඇත්තටම ධම්මපදයේ එනවා ගාතාවක් දිස්වාන තණ්හං අරතින් රහංච නාහෝසි ඡන්தோ අපි මේතු නස්මින් හිමේ විදං මුත්ත කරේස පුන්නං න පාදාපිනං සම්පුසිතුං න ඉච්චේ.
ඒ කියන්නේ මේ තණ්හා රති රගා කියන ඒ අයව දැකලවත් මගේ හිතේ මේ රාගයක් පහළුනේ නැහැ. කැමැත්තක් ඇති වුණේ නැහැ. නමුත් මෙබඳු මේ මල මුත්‍ර වලින් පිරිච්ච මෙබඳු මයගේ මේ කය දැකලා මං කොහොමද එබඳු රාගයක් මේ හිතේ පහළ වෙන්නේ නැහැ කිසිසේත්ම. හැබැයි ඉතින් පාද වලින්වත් ස්පර්ශ කරන්න මගේ හිතේ උවමනාවක් නැහැ කියලා ඉතින් ওই විදිහට ප්‍රකාශයක් කරනවා. ඉතින් මේක අහන මාගන්ධිය ඇත්තටම වෛර බඳිනවා. හැබැයි මාගන්ධිය බමුණත් බැමිණිත් බුදුරජාන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදිලා බුදුරජාන් වහන්සේගෙන් ධර්මයට සවන් දීලා අනාගාමී මට්ටම දක්වාම දියුණු වෙනවා. ඉතින් මේ කෙසේ නමුත් අර වෛර බැඳගත්තු මාගන්ධිය පසු කාලයක උදේන රජතුමාගේ බිසවක් බවට පත් වෙනවා. ඒ වෙනකොට රජතුමාට ඉන්නවා සාමාවතිය ඇතුළු තවත් විසවුන් 500ක්. කෙසේ නමුත් කුජුත්තරා කියන මෙහෙකාරියගෙන් ධර්මය ශ්‍රවණය කළා සාමාවතිය ඇතුළු අනෙකුත් 500ක් දෙනා බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදිලයි කටයුතු කළේ. ඒ නිසා ඒ අය බොහෝ විට බුදුරජාන් වහන්සේ දකින්න අහන්න උන්වහන්සේගේ බණ අහන්න කුජුත්තරා මුල් කරගෙන ඒ කටයුතු කරනවා. ඒ නිසා යම් පමණක දියුණුවක් ලැබූ පිරිසක් බව ටික ටික අපි කතා ප්‍රවෘත්ති ඇතුළට යනකොට පේනවා. සාමාවතිය ඇතුළු ඒ අනිකුත් අග්‍ර මහේශිකාවන් 500 දෙනාම බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය පිරිසක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කුද්දුත්තරාවත් මෙතෙන්දී යම්කිසි ප්‍රධාන කාර්යයක් කරනවා. මොකද මේ සාමාවතිය ඇතුළු ඒ කාන්තාවන්ට බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න යන අවස්ථාවක් නැහැ. නමුත් ඒ කුජුත්තරාව බණ අහලා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ ප්‍රගුණ කළා ඒ ප්‍රතිපදාව මේ අයට දේශනා කරනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව පැත්තෙන් ඊළඟට විපස්සනාවක් පැත්තෙන් මගපල නුවණක් ඇති කර ගැනීම පැත්තෙන් සෑහෙන අවබෝධයක් සාමාවතිය ඇතුළු ඒ බිසවුන් වහන්සේලාට තිබිලා තියෙනවා. කෙසේ නමුත් දැන් මාගන්ධියත් ඉතින් මේ පරිශදේමයි ඉන්නේ. ඇය හැබැයි සාමාවතිය ඇතුළු පිරිසට විරුද්ධයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම වෛරීව තමයි කටයුතු කරන්නේ. ඉතින් අය විවිධ උපක්‍රම යොදනවා මේ සාමාවතිය ඇතුළු පිරිස ඝාතනය කරන්න. ඊට අමතරව බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න විවිධ උපක්‍රම යොදනවා. ඉතින් එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. රජතුමාට කේලම් කියනවා ඒවා සාර්ථක වෙන්නෙත් නැහැ. කෙසේ නමුත් එක්තරා අවස්ථාවකදී රජතුමා පිට ගිය මේ වෙනත් කටයුත්ත සඳහා පිටතට ගමන් කරපු අවස්ථාවකදී මේ තමන්ගේ මාමණ්ඩියක් ලව්වා අර සාමාවතිය ඇතුළු පිරිස වාසය කරපු මේ මාලිගාවට සම්පූර්ණයෙන්ම ගිනි තියනවා. ඉතින් මේ වෙලාවේදී මේ ගිනි ගන්න එක දකින්න සාමාවතී අනිත් අයට උපදෙස් දෙනවා මේ සංසාරේ ඕන තරම් අපි ගිනිගෙන දැවෙන්නේ නැති. ඉතින් මේ එක අවස්ථාවක් පමණයි. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී වෛරයක් පවත්වන එක නෙමෙයි. සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සහගතව තමන් වඩපු කමටහන් දියුණු කරමින් කටයුතු කරන්න කියලා අවවාදයක් කරනවා. ඉතින් ඒ කටයුත්තේ නැත්නම් ඒ අවවාදයේ බොහෝ පිරිස් නිරත වෙනවා. අයත් ඒ අවවාදයට අනුකූලව ආදර්ශයක් සපයනවා. කෙසේ නමුත් සියලු දෙනා ගින්නෙන් පිලිස්සලා මිය යනවා. ඊට පස්සේ ඉතින් මේ සිද්ධිය එදා මුළු ඒ නුවරම ප්‍රචාරයටපත් වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වැඩම කරාම ඉතින් මේ සියලු කාරණා ආරංචි වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සැලකනවා. මෙන්න මෙහෙමයි අපි පින්නපාතේ වැඩම කරාපු වෙලාවේදී දැනගන්න හම්බුණා මේ සාමාවතිය ඇතුළු 500ක් ස්ත්‍රීන් ගින්නෙන් පිටිස්සලා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ උවැසියන්ගේ උපාසිකාවන්ගේ මරණින් මත්තේ ජීවිතේ මොන වගේ වෙයිද භාගතුන් වහන්සේ කියලා මේ බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ අයගේ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයන් හෙළිකිරීම වශයෙන් මතක් කරනවා මේ අයගෙන් ඇතැම් අය සෝවාන් තත්ත්වයටපත් වෙලා ඉන්නවා, සෝතාපන්න මට්ටමට දියුණු වෙලා ඉන්නවා. ඇතැම් අය සකදාගාමී මට්ටමට දියුණු වෙලා ඉන්නවා. ඇතැම් අය අනාගාමී මට්ටමට දියුණු වෙලා ඉන්නවා. ඒ නිසා මේ කාගේවත් මරණය නිකන් හිස් මරණයක් නෙමෙයි. මේ අය මගඵල සාක්ෂාත් කරගෙනයි මරණයටපත් උනේ. ඒ නිසා ඒ අය යම් කිසි උත්කෘෂ්ඨ මට්ටමකින් තමයි කලුරිය කරලා තියෙන්නේ කියලා විශේෂයෙන් ධර්මයක් දේශනා කරනවා. ඉතින් මේ වෙලාවේදී තමයි තවත් මේ
අවස්ථාව ඔප්නංවන්න තව මේ අවස්ථාව ගැන යම්සි ගැඹුරක් ලෝකයට හෙළි කරන්න බුදුරජාණන් වහන්සේ මේ මම මාතෘකාව වශයෙන් තබාගත්ත මේ ගාථාව මෙතන දේශනා කරන්නේ. මේ ගාථාවේ ඉන්නේ ටිකක් ගැඹුරු අර්ථයක්. මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝව දිස්සති. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. සස්සති විය කායති පස්සතෝ නත්ති කිංචනන්ති. එතකොට මේකේ එන විශේෂ කාරණයක් තමයි මෝහ සම්බන්ධනෝ ලෝකෝ. අපි කෙටියෙන් මේ සූත්‍රයේ වචනේ මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන මෝහ සම්බන්ධනෝ ලෝක, මේ මුළු ලෝකයම මෝහයෙන් එකට බැඳිලා තියෙන්නේ. බබ්බ රූපෝ දිස්සති. මේක දිගට තියෙන දෙයක්, භව්‍ය දෙයක්, ඇත්ත වශයෙන් පවතින දෙයක් කියලා තමයි හැඟෙන්නේ. එහෙම තමයි පේන්නේ. පේන්න තියෙන්නේ හැමදේම තියෙනවා, වුන් ඉන්නවා, මමත් ඉන්නවා, යාන වාහන තියෙනවා, ගස්කොළන් තියෙනවා. ඉතින් මේ වගේ සෑම මේ තියෙන සියලු සම්මුති වස්තුන්, සම්මුති ප්‍රඥප්තියින් මේ සියල්ල තියෙනවා කියලා ඒ භව්‍ය ස්වභාවයක්, තියෙන ස්වභාවයක්, ඒවාය ඇත්ත වශයෙන් පවතින බවක් තමයි පේන්න තියෙන්නේ. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ අඥාන මිනිස්සු මේ විවිධ උපදීන් හා බැඳිලයි කටයුතු කරන්නේ. ඒකෙන්ම පිරිවරණ ලද්දුව, ඒකෙන්ම ආවරණය වෙලා, ඒකෙන්ම පැටලිලා, ඒවායෙන්ම නිමග්න වෙලා තමයි කටයුතු කරන්නේ. සස්සති විය. ඒ නිසා ඒගොල්ලන්ට පේන්නේ හැමදේම තියෙනවා, දිගට පවතිනවා කියලා වගේ ආකල්පයක් තමයි මේ හැමදෙනා තුලම තියෙන්නේ, පේන්නත් තියෙන්නේ. හැබැයි කායති පස්සතෝ නත්ති කිංචනන්ති. මේක දිහා යම්කිසි ආකාරයෙන් විදර්ශනා ප්‍රඥාවකින් දකින කෙනාට මේ ඔක්කොම ඡය වී යන බවක්, වැය වී යන බවක්, සිඳී යන බවක් දිස් වෙනවා. ඒ නිසා ඒ විපස්සනාවෙන් දකින යෝගාවචරයට මේකේ ගන්න කියලා දෙයක් නැහැ. මේකේ ඇලෙන්න කියලා දෙයක් නැහැ. කියන අර්ථය තමයි කෙටියෙන් මෙම ගාථාවේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒක අතකින් බලුවාම සම්මුතියත් තවත් පැත්තකින් ගැඹුරු විදර්ශනා ප්‍රඥාවත් අතර තියෙන සංසන්දනයක්, තවත් පැත්තකින් මේ දෙක අතර තියෙන ලොකු වෙනසක් මේකේ පේන්න තියෙනවා. ඉතින් අපිත් මේ භාවනාවකට අවතීර්ණ වෙන්නේ, විපස්සනාවට අවතීර්ණ වෙන්නේ එකපාරටම ලොකු පරමාර්ථ ගැන අවබෝධයකින් නෙමෙයි. ඒ නිසා අපිට සම්මුතිය එකපාරට බැහැර කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපිත් කටයුතු කරන්නේ එක්තරා අන්දමකින් මුල් කාලවලදී සම්මුතියක් පදනම් කරගෙන. ඒ නිසා මේ සම්මුතියෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නත් අපිට සිද්ධ වෙනවා. මොකද අපිට බෑ සම්මුතිය සම්පූර්ණයෙන්ම බැහැර කළා එකපාරටම මේ පරමාර්ථ ලෝකයකට පිවිසෙන්න. ඒ නිසා මේ සම්මුති ලෝකය කොහොමද නිවැරදිව හසුරුවගන්නේ, තේරුම් ගන්නේ කියන කාරණාවත් මෙතනදී වැදගත් වෙනවා. සම්මුති ලෝකය එතකොට සාමාන්‍යයෙන් හැමදේම පේන්න තියෙන, ඇහෙන්න තියෙන, දිගට තියෙනවා වගේ පේන, බොහොම සැපදායි, සුවදායි ලෝකයක් වගේ තමයි ඉතින් පේන්න තියෙන්නේ. ඒක දිගට පවතිනවා වගේ තමයි හැඟෙන්නේ. ඉතින් ඒවා සමහරට නොතිබුණත්, විටින් විට වෙනස් වුණත් සම්මුති ලෝකයක් පිළිබඳ සංඥාවක් අපි ගාව තියෙනවා. මේ ලෝකයක් පිළිබඳ සංඥාවක්, ඉරහඳ පිළිබඳ සංඥාවක්, ගෑනු මිනිස්සු පිළිබඳ සංඥාවක්, දූ දරුවන් පිළිබඳ සංඥාවක්, යාන වාහන පිළිබඳ සංඥාවක්, දේශපාලනය පිළිබඳ සංඥාවක්, අද කාලේ හැටියට මේ කොරෝනා රෝගය පිළිබඳ සංඥාවක්. ඉතින් මේ වගේ ලෝකේ පුරා নানা ප්‍රකාර දේවල් පිළිබඳ විවිධ සංඥාවන් අපිට ඇති වෙනවා. ඒ සියල්ල ඇත්ත වශයෙන්ම තියෙන වශයෙන්ුත්, තියෙන බවකුත් පේන්න තියෙනවා. ඒ සියල්ල ඇත්ත වශයෙන්ම තියෙන බවක්, පවතින බවක් පේන්න තියෙනවා. ඒ නිසා අපි මේ සම්මුති ලෝකයේ තුල කටයුතු කරද්දී ඉතින් එක පැත්තකින් අපිට සම්මුතියෙන් පැනලා යන්නත් බෑ. ඒ සම්මුතිය තුල යම් තාක් දුරකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ඇත්ත වශයෙන් අපිටත් පිළිගන්නත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට කොහොමද මේ සම්මුතිය ඒ අන්දමින් ඇත්තයි කියලා පිළිගන්න අතරේ ඒක අභිබවා යන්නේ කොහොමද? ඒ සම්මුතිය විනිවිද ගන්නෙ කොහොමද? කියන එක තමයි එහෙනම් අපිට යෝගාවචරයින් වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් පොඩ්ඩක් විමසලා බලන්න වටින්නේ. මොකද අපි ජීවත් වෙන්නේ සම්මුති ලෝකයේ තුල. සම්මුතිය අවශ්‍ය වෙනවා වුණුන්ගේ අතර පණිවිඩ හුවමාරුවට, sannivedanayට, යහපත් පැවැත්මට. එතකොට ඒ සම්මුතියම ඇතැම් විට හැබැයි අපි දැඩිව ගැනීම නිසා බොහොම පීඩාකාරී මට්ටමකට දුකක් උරුම වෙන පත්වයකටපත් වෙනවා.
ඉතින් එහෙමනම් මෙන්න මේ සම්මුතිය විනිවිද ගන්න සම්මුතියේ තියෙන සම්මුති తত্ত্বය අපි වටහා ගන්න. ඒ සම්මුති මට්ටමේ තියෙන සීමාවන් තේරුම් ගන්න එක්තරා අන්දමකින් අපි උත්සාහවන්ත විය යුතුයි. ඉතින් අපිට එහෙමනම් භාවනාවක් වගේ දෙයක් පටන් ගන්න වෙන්නේ සම්මුතියෙන්. ඒ නිසායි අපි උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවක් වගේ දෙයක් සම්මුතියෙන්ම පටන් ගන්නවා. පාදයක් ස්පර්ශනකොට ඒ පාදයේ වම් පාදේ නම් ඔන්න වම කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදය ස්පර්ශ වෙනවා ඒක දැනගන්නවා. තමන්ට තේරෙනවා නම් ඒක තමන් දන්නවා නම් පැටලිලා නැත්නම් ඒක දකුණ කියලා දන්නවා නම් දකුණ කියලා මෙනෙහි කරනවා. පාදයක් ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ගෙන යනකොට ගෙන යනවා කියලා මෙනෙහි කරනවා. තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. එමත් නැත්නම් හුස්ම ගන්න එකට අවධානය යොමු කළොත් ආශ්වාසයක් සිද්ධ වෙන වෙලාවේදී ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙන වෙලාවේදී ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වගේ කමටහනක් නම් අපි වඩන්නේ පිම්බීමක් දැනගන්න අවස්ථාවේදී පිම්බීමක් කියලා මෙනෙහි කරනවා. හැකිලීමක් දැනගන්න අවස්ථාවේදී හැකිලීමක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ කොයි අවස්ථාවන් බැලුවත් අපිට තේරෙනවා අපි පිවිසීමේදී ආරම්භක මට්ටමේදී සෑහෙන දුරට මේ සම්මුතියින් ප්‍රයෝජනට අරන් තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රයෝජනට අර ගැනීම තුළ අපි ඒවත් දැඩිව ගැනීමක් හෝ ඒවා ග්‍රහණය කිරීමක් හෝ ඒවා ඇත්තයි කියලා පිළිගැනීමක් නෙමෙයි කරන්නේ. ඒක ප්‍රයෝජනෙයි සලකලා මේ හිතේ අවශ්‍ය කරන ගුණධර්ම දියුණු කර ගැනීම සඳහා ඒ කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා උපක්‍රමශීලීව තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි හිතමු අපි ටික ටික ගැඹුරකට යනකොට මේ සම්මුතියම පාදක කරගෙන අපි තුල සතිමත් බවක් දියුණු වෙනවා, ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. හිත බහුල වශයෙන් එහෙ මෙහෙ ගිහිල්ලා කතා බහ කර කර වැල්වට අරන් ගොතන ගතිය, ප්‍රපංච කරන ගතිය අඩු වෙලා ටිකක් අපි කියන දේ අහන ගතියක්, කීකරු වෙන ගතියක්, සංසිඳුණු ගතියක්, දුක් දුම්නස් වලින් අඩු වෙච්ච ගතියක්, සහනශීලී ගතියක් යෝගාවචරයේ එකක් දකිනවා. තවත් දිගට ඔහොම කරගෙන යනවා. ඉතින් තාමත් සම්මුතියේ ඉන්නවා කියන්න පුළුවන්. හැබැයි දැන් Tamanට තේරෙනවා අර කලින් කරපු මේ මෙනෙහි කිරීම, සම්මුතියේ මත පදනම් වෙච්ච මෙනෙහි කිරීම දැන් අත්‍යවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් ටිකක් හිත නිශ්ශබ්ද කරගෙන සැහැල්ලුවෙන් මේ කටයුත්තේ නිරත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යා පොඩ්ඩක් සම්මුතිය පැත්තකින් තියලා ඒ වචන පාවිච්චිය නතර කරනවා. කලින් නම් වම දකුණ කිව්වා, ඔසවනවා තබනවා කිව්වා, නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා කිව්වා. මේ වගේ මෙනෙහි කිරීම සඳහා විවිධ වචන පාවිච්චි කළා. ඒවා ඔක්කොම සම්මුති වචන. දැන් ඔන්න පොඩ්ඩක් සම්මුතිය පැත්තකින් තියලා බලනවා නිශ්ශබ්දව මේ දැනෙන දැනීම් එක්ක සිහිය පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් මේක අපි හිතමු සාර්ථක වුණා කියලා. එහෙමනම් දැන් කලින්ට වඩා බොහොම සාර්ථක බවක් තියෙනවා. ඒක යෝගාවචරය අත්දකින්නේ කායික මානසික සැහැල්ලුවක් වශයෙන්. මොකද අර සම්මුතියක් එක්ක බරට ඉන්නකොට යම් වෙහෙසක් මනසට දැනෙනවා. නමුත් මේ මට්ටමේදී ඒ සම්මුතිය සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා එක්තරා අන්දමකින් සංඥා ටිකක් සෑහෙන දුරට අඩු කළා. බොහොම සරල සංඥා පද්ධතියක් ඇසුරු කරමින් ඒ දැනෙන දැනීම් වලට මූලිකත්වයේ සපයමින් වාසය කරද්දී අර ඔළුවේ දාගෙන තිබිච්ච සම්මුතීන් සෑහෙන දුරට අඩු වෙලා ඒවා ටිකක් යටපත් වෙලා ටික ටික සංඥාවන්ගේ ප්‍රමාණයත් අඩු වෙලා බොහොම සරල සංඥා පද්ධතියක් සැහැල්ලු සංඥා පද්ධතියක් වෙතට අපිව අවතීර්ණ වෙනවා. දැන් ඕක ඇත්තටම බුදුරජාණන් වහන්සේ චූලසුඤ්ඤත සූත්‍රයේදී එහෙම බොහොම මනාව දේශනා කරනවා. අපි ගමක් නගරයක් ඇසුරු කරද්දී ඒ නගරය හා සම්බන්ධ තොරතුරු රාශියක් අරුණ රාශියක් අපේ ඔළුවේ නිතරම තියෙනවා. අපි තුමු රජමැදුරු ගැන, සිටුමැදුරු ගැන, මේ කාලේ හැටනම් ජනාධිපතිවරු ගැන, ඇමතිවරු ගැන, අගමැතිවරු ගැන, ලෝකේ තියෙන දේශපාලනය ගැන, විවිධාකාර ලෙඩ රෝග ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, නානාමාදිනී ප්‍රශ්න. ඉතින් අද කාලේ මේ වෙනකොට ඉතින් කොවිඩ් රෝගය ඉතින් ලෝකෙම තියෙනවා. ඊට පස්සේ දැන් ලංකාවේ ඔන්න විදුලිය කැපෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක ලොකු සම්මුති ගොඩක් එක්ක තමයි ඉතින් අපි නගරේ වාසය කරන්නේ. ඊට පස්සේ අපි හිතමු අපි පුංචි විවේකයක් අරගෙන ආරණ්‍යයකට එනවා. භවනා කරන මධ්‍යස්ථානයකට එනවා. ඉතින් එතෙන්ට ආවට පස්සේ අපි දක්ෂ වෙන්න ඕනේ. අපි මේ අඩුම තරමින් මේ දවස් 10ක් නැත්නම් දවස් 5ක් මේ ආරණ්‍යයකට භවනා මධ්‍යස්ථානයකට පැමිණියා. අඩු තරමින් මේ දවස් 5 අර සම්මුති වැඩි ඔලුවට ගන්න නැතිව දැන් මේ ආරණ්‍යයේ තියෙන ඒ සීමිත සම්මුතියත් එක්ක ඉන්න උත්සාහන්ත විය යුතුයි. ඒක අපේ පැත්තෙන් විය යුතු යුතුයකමක් වෙනවා. අපි ආයිත් මේ ඒ ආරණ්‍යයට ඇවිල්ලත් භවනා මධ්‍යස්ථානයට ඇවිල්ලත් අපි තාමත් අර ලෝක දේශපාලනය ගැන කල්පනා කරනවා නම්, කොරෝනා ගැන කල්පනා කරනවා නම්, ආර්ථික ප්‍රශ්න ගැන කල්පනා කරනවා නම්,
බඩු මිල ගැන කල්පනා කරනවා නම් ඉතින් ඒ කියන්නේ අපි තාම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉගෙනගෙන නැහැ. අපි ටිකක් මේ වෙලාවේදී මේ දවස් 5 වෙන් කරගත්තේ Taman තුල ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නයි කියලා තේරුම් අරගෙන ඒ සම්මුතීන්ගෙන් ටිකක් අයින් වෙලා ඒ බොහොම ව්‍යාකූල වූ ඒ සංඥාවන්ගෙන් අයින් වෙලා හිත ටිකක් සැහැල්ලු කරගන්න. දැනට මේ අත්දකින්න සරල සංඥා පද්ධතියට අනුගත වෙන එක අවශ්‍ය වෙනවා. එතකොට දැන් තියෙන්නේ අරණ්‍ය හා සම්බන්ධ ප්‍රශ්න ටිකක් විතරයි. එතකොට අරණ්‍යයේ තියෙන ප්‍රශ්න. අපි තුමු රාත්‍රී ආහාරය නැතිකම, සිල් සමාදන් වෙලා ඉන්න ඕන එක, සමහර විට පොඩා විවිධ සතුන් ඉන්න එක, ඉතින් භාවනා වැඩසටහනේ කාලසටහනට අනුගත වෙන්න සිද්ධ වෙන එක. ඉතින් ඔය වගේ යම් ගැටලු ප්‍රමාණයක් සංඥා ප්‍රමාණයක් එතරම් තියෙනවා. හැබැයි අර කලින් තිබුණ මහා සම්මුති සංඥා ප්‍රමාණයට සාපේක්ෂව දැන් තියෙන්නේ බොහොම අල්ප සංඥා ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් කෙනෙක් ඕක දරා ගන්නවා, ඒක විඳ ගන්නවා, ඉවසගෙන කටයුතු කරනවා. ඉතින් එයා තවදුරටත් දැන් මොකද කරන්නේ? මේ කයට හිත ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් කයේ එතකොට දැනෙන්නේ අපි කියනවා සරලව සතර මහා ධාතුන් කියලා. ඉතින් දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. එහෙමත් නැත්නම් අපි තවත් ඊටත් පොඩ්ඩක් මෙහෙන් ගත්තොත් අපි දැන් පිම්බීම හැකිලීමට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් හිත එකඟ කරගන්නවා. අතීතයෙන් හිත මුදව ගන්නවා, අනාගතයෙන් හිත මුදව ගන්නවා. මේ දැනට දැනෙන පිම්බීම ගැන විතරක් අවධානය යොමු කරනවා. දැනට දැනෙන හැකිලීම ගැන විතරක් අවධානය යොමු කරනවා. ඉතින් මේ මට්ටමට අපේ හිත සරල කරගන්න පුළුවන් වුණොත් දැන් අපිට තියෙන්නේ බොහොම සරල සම්මුති සංඥාවක් පමණයි. ඒ තමයි උදරයේ පිම්බීම හැකිලීම. මේක විතරයි අපි දන්නේ. අනිත් මුළු ලෝකෙම ඔන්න අමතක වෙලා. ඊට අමතරව මුළු අරණ්‍යේම තියෙන ප්‍රශ්න ටිකත්, ඒ සම්මුතීන් ටිකත්, ඒ සංඥා ටිකත් අපිට අමතක වෙලා. ඒ වෙනුවට හැබැයි දැන් සංඥාවක් තියෙනවා. ඒ තමයි පිම්බීම හැකිලිම පිළිබඳ සංඥාව. ඉතින් මේකේ තවත් ටිකක් අපිට යනකොට ඉදිරියට දැන් මේ සම්මුතියත් ගැලවිලා ඔන්න තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් ඔය වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීම් පද්ධතියක්. දැනීම් රාශියක්. නැත්නම් ධාතු ලක්ෂණ රාශියක් බවට අපේ දැනුම් පද්ධතියපත් වෙනවා. ඉතින් ඒක අතකින් මේ සිදුවෙන විපරිණාමය ගැන අපි දන්නේ නැත්නම් සමහර විට අපේ ඇතුලේ සිද්ධ වෙන මේ සංඥා පෙරළිය සම්මුතිය අභිබවා යන ගතිය සම්මුතිය විනිවිදගෙන යන ගතිය ගැන අපිට ප්‍රශ්න නැගෙන්න පුළුවන්. ඉතින් අපි මේ ධහම තේරුම් ගැනීම තුල නැත්නම් භාවනාවක සිදුවන විකාශනය තේරුම් ගැනීම තුල එක අතින් අපිට ටිකක් ප්‍රශ්න අඩු වෙනවා. සැක නැතුව මේක කරන්න පුළුවන් ගතියක් අපි තුල ඇති වෙනවා. අපි තුන් මේ විදිහට විශ්වාසයෙන් යා කරගෙන යනවා. එතකොට යාට දැන් බොහොම සරල සංඥා පද්ධතියක තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් එතන තියෙන්නේ විශේෂයෙන් ගත්තොත් දැනීම් රාශියක්. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගලන ගති, වැగిරෙන ගති, පිඬු කරන ගති, සෙලවෙන ගති, කම්පන වෙන ගති මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීම් රාශියක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක යෝගාවචරය ඉන්න උත්සාහවත් වෙනවා. ඒ භාෂාව තේරුම් ගන්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. ඉතින් මේක ටිකක් වීරයකින් කරන්න සිද්ධ වෙනවා. මොකද මුලදී හිත මේක අගය කරන්නේ නැහැ. ඒ නිසා හිතට යම්කිසි හික්මවීමක් පාදක කරගෙන හික්මවීමක් කරලා ඉතින් මේ විදිහට නැවත නැවත මේ දැනෙන සියුම් ලක්ෂණවල ඒ දැනීම් වල හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේක යම් අවස්ථාවකදී සාර්ථක වුණා නම් එතකොට ඉතින් තවත් බොහෝම සූක්ෂම මට්ටමේ දැනීම් රාශියක් තමයි දැන් තියෙන්නේ. දැන් මේ තියෙන ප්‍රමාණයට නැත්නම් දැන් මේ දැනෙන දැනීම් ස්වභාවයට අපිට සම්මුතිය කියනවට වඩා ඒක පරමාර්ථ මට්ටමක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් තියෙන්නේ අපි වචන නොදැම්මත් වචන පාවිච්චි නොකලත් ලෝක ව්‍යවහාරයන් පාවිච්චි නොකලත් අපි හදාගත්ත භාෂාවක් පාවිච්චි නොකලත් මේ දේවල් අපිට දැනෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේම දැනීම් රාශියක් තමයි දැන් අපි අත්දකින්නේ. ඒකට භාෂාවක් අවශ්‍ය නැහැ. ඒක මේ පඨවිය, ආපෝය, තේජෝය, වායෝ කියන නම්වත් අවශ්‍ය නැහැ. ඉතින් අපි ඒවා පාවිච්චි කරනවා මේක ටිකක් තේරුම් ගන්න. හැබැයි යෝගාවචරයා මේ ධාතු ස්වභාවයන් අත්දකින්නකොට ඔය නමවත් ඇත්තටම අවශ්‍ය නැහැ. මුලදී නම පාවිච්චි කරලා කමක් නැහැ පොඩ්ඩක් ඒක ලියා ගන්න. හැබැයි ටික ටික ගැඹුරට යන්නේ නම් ගම් ඔක්කොම හලලා ඒ දීපු ලේබල් ඔක්කොම ගලවලා ඒ දැනීම් පද්ධතිය තුල විතරක් ඒ බොහොම සූක්ෂම දැනීම් පද්ධතිය තුල විතරක් ඉන්න මේ ඉන්න සූදානම් විය යුතුයි. අපි තුමු දැන් එයා ඒ කඩුල්ලත් ජයගත්තා. දැන් ඔන්න ඒ තාම සියුම් දැනීම් පද්ධතිය තුල පමණක් එයා ජීවත් වෙනවා.
දැන් එයාගේ හිතේ එක්තරා අන්දමක සංඥා පෙරලියක් සිද්ධ වෙනවා. අර තිබිච්ච සම්මුති ලෝකයෙන් එයා දැන් බැහැරකට ඇවිල්ලා මේ දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න උත්සාහන්ත වෙනවා. කලින් තිබුණේ අර කලින් මතක් කරා වගේ මහා ආර්ථික ප්‍රශ්න ගොඩක්, දේශපාලන ප්‍රශ්න ගොඩක්, අනාගත අවිනිශ්චිත භාවයක්. ඉතින් මේ වගේ බොහොම කැළඹිලි සහගත සංඥා පද්ධතියක්. නමුත් දැන් තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස් බොහොම සරල මේ මොහොතේ අත්දකින ප්‍රායෝගික දැනීම් රාශියක්. රාශියක් කියන්නත් බෑ, ඒක බොහොම සුළු ප්‍රමාණයක්. එපමණයි යා අත්දකින්න මේ මොහොතේ අත්දකින්න එපමණයි. එයාගේ මුළු දැනුම් පද්ධතියම සංඥා පද්ධතියම සෑහෙන කුඩා ප්‍රදේශයකට දැන් සීමා වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී යෝගාවචරයා බොහොම විශ්වාසවන්තව මේ කටයුත්ත තේරුම් ගනිමින් වාසය කරා නම්, මේවා බලමින් වාසය කරා නම්, එයාගේ හිතේ එක්තරා පෙරලියක් සිද්ධ වෙනවා. මෙතන සත්වයක්, පුජ්‍යලයක්, මමෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් එහෙම එකක් දැන් නැහැ. මෙතන තියෙන්නේ හුදෙක් ධාතු ස්වභාවයක්, ධාතු මාත්‍රයක් කියලා ඔන්න වැටහීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධ වෙන පෙරලිය බුදුරජාණන් වහන්සේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය විස්තර කරද්දී කියලා දෙනවා. හරියට ඒ ගව ඝාතකෙක් ගවයෙක් ඝාතනය කරන අවස්ථාවේදී එයාගේ ඔළුවේ තියෙන්නේ මම මේ ගවයෙක් ඝාතනය කරනවා. එහෙම නැත්නම් සතෙක් මරනවා කියන අදහස තියෙන්නේ. හැබැයි මේ සතා මෙරුවට පස්සේ එයා හැම ගලවලා ඊට පස්සේ කෑලි වලට කපලා ඒවා යම් කිසි ස්ථානයකට ගෙනිහිල්ලා අපි තුමු හතරමං හන්දියකට ගෙනිහිල්ලා ඒවා ටික ටික මැන කිර කිර විකුණනවා. මේ වෙලාවේදී පිනිස්සු ගන්න එන්නේ හරකෙක් නෙමෙයි, ගවයෙක් නෙමෙයි. ඒ අය ඇවිල්ලා ඉල්ලන්නේ හරක් මස්. මස් රාත්තලක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් එතකොට මේ ගව ඝාතකයා දැන් මස් විකුණන්නේ බවට පත් වෙලා ඉතින් එයා දැන් මස් විකුණනවා. දැන් එයාගේ හිතේ ගවයෙක් විකුණනවා කියලා සංඥාවක් නැහැ, සතෙක් විකුණනවා කියලා සංඥාවක් නැහැ. එයාගේ හිතේ දැන් තියෙන්නේ මස් විකුණනවා කියන සංඥාව. ඔන්න ඔය වගේ බොහොම පරාසයක සිද්ධ වෙන නැත්තම් ප්‍රදේශයක සිද්ධ වෙන සංඥා විපරිණාමයක්, සංඥා පෙරලියක්. ඒතර මේ තනත්තාගේ හිතේ තිබිලා වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් සතෙක් ගැන සංඥාවක්, සත්වයෙක් ගැන, ගවයෙක් ගැන සංඥාවක් තිබුණා. දැන් ඒක සම්පූර්ණයෙන්ම මැකිලා ගිහිල්ලා ඒ වෙනුවට මස් කියන සංඥාව දැන් එයාගේ හිතේ පහළ වෙනවා. ඒතර යෝගාවචරයේකුත් මේ ධාතු මනසිකාරයක් මම උදාහරණයට වශයෙන් ගත්තේ. ඒ බඳු ධාතු මනසිකාර භාවනාවක් වඩ아가ගෙන යනකොටත් එයා තුලත් මෙන්න මේ සම්මුතිය ගැලවිලා ගිහිල්ලා, සම්මුතිය බොඳ වෙලා ගිහිල්ලා ඒ වෙනුවට බොහොම සූක්ෂම සංඥා පද්ධතියක්, පරමාර්ථ මට්ටමේ දැනීම් පද්ධතියක් එයාගේ හිතේ ජනිත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අපි හිතමු තවදුරටත් යනකොට එයාට තේරෙනවා අනුමාන ඥානයක් තුලින් විපස්සනා ණය ක්‍රමයක් වශයෙන් මේ එළියේ තියෙන්නේ toy ටිකම තමයි. ඇතුලේ තියෙනවා නම් යම්සි අත්දැකීමක්, ලබනවා නම් යම්සි අත්දැකීමක්, ඒ බඳු අත්දැකීමක්ම තමයි මේ එළියෙත් ලබන්න තියෙන්නේ. කියලා මේ දැන් සමවීමක්. අජ්ජත් බහිද්දා කියන එක සමවීමක්. කලින් කරපු ඒ භේදය දුරු වීමක්. සියල්ල නිකන් සමවීමක්. ඒ මායින් දුරු යාමක්. දැන් මුළු භෞතික ලෝකෙම මේ විශේෂ දෙයක් නැහැ. මෙතන තියෙන සතර මහා ධාතුවක් පමණයි කියන මට්ටමකට යෝගාවචරයේ හිතේපත් වෙනවා. ඉතින් මෙහෙම යන ගමන ඉතින් ටික ටික ඉදිරියට ගියා නම් ඉතින් එතකොට අර තිබුණ මේ භව්‍ය తত্ত্বය මෙතන සත්වයෝ හිටියා, පුජ්‍යලයෝ හිටියා, දේශපාලනඥයෝ හිටියා, දොස්තරලා හිටියා, ඉංජිනේරුවෝ හිටියා, ගොවියෝ හිටියා, කම්කරුවෝ හිටියා. ලංකාව තියෙනවා, ඇමරිකාව තියෙනවා, ජපානයේ තියෙනවා, රුසියාව තියෙනවා, එංගලන්තේ තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ දාගෙන තියෙන ඔක්කොම නම් ගම්. ඔක්කොම සම්මුති. අන්න ටික ටික නිකන් ගැලවිලා ගිහිල්ලා, බොඳ වෙලා ගිහිල්ලා ඒ තියෙනවා වගේ පෙනිච්ච ඒ සම්මුති පද්ධතියම ඒ බහුව්‍යය කියලා පෙනිච්ච තියෙනවා කියලා පෙනිච්ච දැනිච්ච ඒ සියලු දේවල් ගැලවිලා ගිහිල්ලා දැන් නිකන් ඊට වඩා සූක්ෂම පද්ධතියකට ඔන්න කෙනෙක් අවතීර්ණ වෙනවා. ඉතින් එතකොට දැන් මේ ගාථාවට අපි නැවතත් පිවිසුනොත් මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති. දැන් අපේ හිත මෝහයෙන් සම්බන්ධ වෙලා, මෝහයෙන් බැඳිලා, මෝහයෙන් ඇලිලා ඒ දේවල් තියෙනවා කියන පදනම මත කටයුතු කරද්දී අපිට ඒක විනිවිද ගන්න බැරි වුණාම ඉතින් අපි ඒ තුලම වල්මත් වීමකට, ඒ තුලම පැටලීමකට, ගොඩ එන්න බැරි තරම් හිරවීමකට ලක් වෙන්න පුළුවන්.
ඒ නිසා මෙතනදී එක අතකින් අපිම හදාගත්ත සම්මුතිවල අපිම පැටලෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේකට ලස්සන උපමාවක් දෙනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අතීතයේ එන කතා ප්‍රවෘත්තියක්. එක්තරා මන්ත්‍රකාරයොත් තුන්දෙනෙක් මේ තමන්ගේ මන්ත්‍ර හදාarලා ඒවැය යම්කිසි පරිණත ශූර බවක් ඇති කරගෙන මේ තුන්දෙනා යාළුවෝ ඉතින් තුන්දෙනා හම්බ වෙනවා කැලේකදී. හමුනාම දකිනවා මේ ව්‍යාග්‍රයෙක්ව මැරිච්ච. ඉතින් මේ ව්‍යාග්‍රයා මැරිලා දැන් සෑහෙන කාලයක් ගත වෙලා. ඒ නිසා ඇටකටු ටික විතරයි තියෙන්නේ. ඉතින් එතකොට මේ එක මන්ත්‍රකාරයෙක් කියනවා මේ ඇවිල්ලා ව්‍යාග්‍රයෙක්ගේ ඇටකටු මගේ මන්ත්‍ර බලයෙන් මට පුළුවන් මේ ඇටකටු ටික ඔක්කොම එකට මූට්ටු කරන්න. දැන් මම ඔක්කොම ඇටකටු විසිරලා තියෙන්නේ. නැවතත් මේ ටික ඔක්කොම එකට සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ වෙච්ච ඇටකටු ගොඩක් බවට පත් කරන්න පුළුවන්. කියලා එක මන්ත්‍රකාරයෙක් එයාගේ දක්ෂතාවය පෙන්වන්න යෝජනා කරනවා. ඉතින් අනිත් අය ඉඩ දෙනවා. ඉතින් එතකොට මේ මන්ත්‍රකාරයා මේ ඇටකටු ගොඩ ඔක්කොම ටික එකතු කරලා දැන් ඔන්න සම්බන්ධ වෙච්ච ඇටකටු කූඩුවක් හදනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා එයාගේ දක්ෂතාවය පෙන්වන්න මොකද කරන්නේ? එයා කියනවා දැන් මට පුළුවන් මේකට ඒ ලේ මස් නහර ඒ ටික ඔක්කොම ඔබන්න පුළුවන්. ඉතින් මම මේ දක්ෂතාවය පෙන්වන්නයි යන්නේ. ඉතින් අනිත් අය ඉඩ දෙනවා. ඉතින් එතකොට එයාගේ මන්ත්‍ර පාවිච්චි කළා අර ඇටකටු වලට මස් ලේ ආලෝප කළා නහර මේවා කළා සම්පූර්ණයෙන්ම දැන් බොහොම පුෂ්ටිමත් සවි සම්පන්න ව්‍යාග්‍රෙක් දැන් ඉන්නවා. හැබැයි තාම පණ නැහැ. ඊට පස්සේ තුන්වෙන්න කියනවා දැන් මට පුළුවන් මේ ව්‍යාග්‍රයට පණ දෙන්න. දැන් එයාගේ මන්ත්‍රය කරන්නේ එන්නේ ඒක. එයා කියනවා මම මේ දක්ෂතාවය පෙන්වන්නම් දැන්. ඉතින් අනිත් අය ඒකට ඉඩ දෙනවා. ඉතින් මෙයා දැන් මේ මන්ත්‍ර ජප කළා. අපි තුන් මේක ප්‍රබන්ධයක්. ඉතින් එයා මේ ව්‍යාග්‍රයට පණ දෙනවා. පණ දුන්නාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් ව්‍යාග්‍රයා කියන්නේ අහිංසක සතෙක් නෙමෙයිනේ. දැන් මේ ව්‍යාග්‍රයා මේ මන්ත්‍රකාරයෝ තුන්දෙනාම මරාගෙන කනවා. ඉතින් මේ ප්‍රබන්ධයේ එන කියන මේ පණිවිඩය තමයි ඇත්තට මේ ව්‍යාග්‍රයාව නැවත පණ ගැන්වුවේ මේ මන්ත්‍රකාරයෝමයි. ඒ අවස්ථාව ඇති කරමින් ඒ මට්ටම් වලට දියුණු කරමින් මේ ව්‍යාග්‍රයට පණ දුන්නේ මේ මන්ත්‍රකාරයෝ තුන්දෙනාමයි. හැබැයි අන්තිමට ඒ පණ ලබාගත් ව්‍යාග්‍රයා මරණයටපත් කරේත් ඒ තමන්ට උදව් කරපු තමන්ව ගොඩනගපු ඒ මන්ත්‍රකාරයින්මමයි. ඔන්නේ தත්ත්වය තමයි අපිට මේ සම්මුති ලෝකයේ තුල දකින්න තියෙන්නේ. මිනිස්සුયો තමන් අතර පණිවිඩ හෝමාරු කරගන්න, කතා සල්ලාපේ යෙදෙන්න, තොරතුරු හෝමාරු කරගන්න, sannivedanaye යෙදෙන්න. ඉතින් මේ විවිධ සම්මුතීන් ඇති කරගන්න. ඉතින් ඒවා තමයි අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගන්නේ. කිරි කට ගාලා ඊළඟට බහ තෝරන කාලේ ඉඳන්ම අපි සම්මුතියක් එක්ක තමයි කටයුතු කරන්නේ. ඉතින් අම්මා තාත්තා අපිට කියලා දෙන්නේ. ඉස්කෝලේ ගියාම ගුරුතුමා ගුරුතුමිය අපිට කියලා දෙන්නේ. ඉතින් මේ සම්මුති ලෝකය ගැන. ඉතින් ඒවා තමයි අපි ඉගෙන කියාගෙන සංඥා ඒ ඔක්කොම ඇති කරගෙන ඉදිරියට යන්නේ. ඊට පස්සේ ඉතින් අපේ මේ සංඥා පද්ධතිය තව පුළුල් වෙලා ඉතින් අපි මේ සංඥා අන්තිමට ඇත්ත කියලා ගන්න තත්ත්වයක්. අපිට නමක් තිබුණ නෑ උපදිනකොට දැන් නම් නමක් තියෙනවා. ඒ නම ඇත්ත. මම ඇවිල්ලා අහවලා. මම උපදිනකොට මම අම්මගේ තාත්තගේ නම දැනන් හිටියේ නෑ. දැන් නම් මේ අම්මයි තාත්තයි ඉන්නවා. ඒ අම්මගේ නම මෙන්න මේක, තාත්තගේ නම මෙන්න මේක. ඊට පස්සේ මම ඉගෙන ගන්නකොට ඉතින් ඒ තරම් දෙයක් දැනගෙන හිටිනවා. දැන් නම් මම ඉගෙනගෙන තියෙනවා. මට මෙන්න මේ අහවල් උපාධිය මට දැන් ලැබිලා තියෙනවා. අන්න ඒකයිල ඇත්තක්. උපාධිය ඇවිල්ලා සත්‍ය දෙයක්. මට උපදිනකොට රස්සාවක් තිබුණ නැහැ. ඉගෙන ගන්න කාලේ තිබුණෙත් නැහැ. දැන් නම් මට රස්සාවක් තියෙනවා. මං ඇවිල්ලා අන්න අහවලා. ඊට පස්සේ මේ අය ඉතින් මට දැන් මුණ ගැහෙනවා. මට උපදිනකොට බිරිඳක් හිටියේ නැහැ. උපදිනකොට ස්වාමියෙක් හිටියේ නැහැ. මට දැන් ඔන්න බිරිඳක් ඉන්නවා. මට දැන් ස්වාමියෙක් ඉන්නවා. එයාගේ නම මෙන්න මේක. මට ඉතින් උපදිනකොට දරුවෝ හිටියේ නැහැ. දැන් නම් ඔන්න දරුවෝ ඉන්නවා. දරුවන්ගේ නම මෙන්න මේ නම්. ඉතින් අපි මේ විදිහට ටික මේ සම්මුතිය තුල කිඳා බසින ගතියක්. සම්මුතිය තුලම ටික මුල් ඇද ගන්නා ගතියක්. ඒ තුල අතරමං වෙන ගතියක් සම්මුතියම අපේ සත්‍ය කරගන්නා ගතියක් අපිට ඇති වෙනවා. ඉතින් මෙන්න මේ தત્ත්වය තමයි බුදුරජාණන් වහන්සේ මේ තනි පදයකින් ඉදිරිපත් කරන්නේ. මෝහ සම්බන්ධනෝ ලෝකෝ පබ්බ රූපෝව දිස්සති. එතකොට මේ මෝහයෙන් බැඳිච්ච මේ අපේ මනස මේ සියල්ල පවතිනවා සියල්ල තියෙනවා කියන සංඥාවෙන් තමයි දැන් බලන්නේ.
මේකටම තව කොටසක් බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙනවා. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ උපදීන් නිසා ඒවා පරිවාරණය කරගෙන ඒවායෙන් ආවරණයක් ලැබමින් ඒවා ඇසුරු කරමින් ඒවම තමන් කරගනිමින් ඒවායින් තමන්ව නිපදවා ගනිමින් මේ අනුවන පුජ්‍යලයා කටයුතු කරනවා. මොනවාද මේ උපදි කියලා කියන්නේ? ඉතින් අර සම්මුතීන් වලට මේ උපදීන් සෑහෙන්න නෑකම් කියනවා. දැන් අපි කතා කරපු නම අපිට උපදිනකොට නමක් තිබුණේ නැහැ. පස්සේ දැන් අපිට අම්මයි තාත්තා එකතු වෙලා ඔන්න නමක් දැම්මා. ඉතින් ඒක හරි ලස්සන නමක්, ඒක හරි දිග නමක්, ඒක හරි අර්ථවත් නමක්, ඒක ඇවිල්ලා වර්තමානයට ඔන්න ගැලපෙන නමක් කියලා ඔන්න අපි එකෙන් ආඩම්බරයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත වෙනවා. ඇයි මේ අම්මයි තාත්තයි මට මේ නම දැම්මේ? මේක ගැලපෙන්නේ නැහැ. මේ කාලේට ගැලපෙන්නේ නැති නමක්. මේක මේ පරිණි කාලේ නමක්. කියලා අපිට තියෙන නම ගැන ඔන්න හිතේ සිත් ඇවුලක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඔන්න අපි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ඔන්න අපි පළවෙනියා වෙනවා. ඉතින් ඒතර තෑගි භෝග හම්බ වෙනවා. ඉතින් පළවෙනියා වුණා කියලා ඔන්න අපේ හිතේ ලොකු සතුටක් ආඩම්බරකමක් ඔන්න අපි ඇති කරගන්නවා. එහෙම නැත්නම් මට පළවෙනියා වෙන්න බැරි වුණා. මම අසමර්ථ වුණා. විභාගේ ෆේල් වුණා. ශිෂ්‍යත්වයේ අසමත් වුණා. සාමාන්‍ය පෙළත් අසමත් වුණා කියලා ඔන්න හිතේ කනස්සල්ලක් ඇති කරගන්නවා. එහෙම ඇති කරගෙන සමාලාට තමන්ගේ ගුරුවරුන්ට දොස් කියනවා. එහෙම නැත්නම් තමන්ටම දොස් කියා ගන්නවා. ඊටත් එහා යන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ තුල මුලාවටපත් වෙනවා. ඒ තුලින් තමයි අපි අපිව අර්ථ දක්වන්නේ. මම ඇවිල්ලා සමත් වෙච්ච කෙනෙක්. විභාගේ සමත් වෙච්ච කෙනෙක්. මම ඇවිල්ලා විභාගේ අසමත් වෙච්ච කෙනෙක්. මම ඇවිල්ලා අහවල් නම තියෙන කෙනෙක්. මං ඇවිල්ලා අහවල් ගමෙන් ආපු කෙනෙක්. මං නියෝජනය කරන්න යන අහවල් ආයතනය. මං ඉන්නේ මෙන්න මේ රටේ. මගේ අධ්‍යාපනය මෙන්න මෙච්චරයි. මම ලබලා තියෙන උපාධි සහතික මෙන්න මේවා. මගේ දරුමුණුවරෝ මෙන්න මේගොල්ලෝ. මගේ වත්කම් මේ පොහොසත්කම් මෙන්න මේවා. මගේ බැංකු account එක මෙන්න බැංකු ගිණුම මෙන්න මේක. මගේ ගමන් බලපත්‍රය මෙන්න මේක. මගේ හැඳුනුම්පත මෙන්න මේක. ඉතින් මේ විදිහට අපි ටික ටික අපේ දැල එලා ගන්නවා. මේ දැල එලාගත්ත අවස්ථාවේ ඒ තියෙන විවිධාකාර නිර්ණායක තුලින් ඒ විවිධ ඒකක තුලින් අපි අපිව අර්ථ දක්ව ගන්නවා. ඉතින් මම වෙන රටකට ගියත් මාව හඳුන්ලා දෙන්නේ මේ විදිහට තමයි. මම ඇවිල්ලා අහවල් රටෙන් ආවේ. අහවල් අධ්‍යාපනය මම ලැබලා තිනවා. අහවල් ජාතිය, අහවල් ආගමක් අදහන, අහවල් මේ අධ්‍යාපනයක් ලැබපු මේවත් පොහොසත්කම් තියෙන මේ අහවල් අයට ඥාතිත්වයේ තියෙන කෙනා තමයි මම. ඒ තමයි මම මාව අර්ථ දක්වන්නේ. ඒතකොට මාව අඳුන්ලා දෙන්නේ මේ විදිහට. මම මගේ හා සම්බන්ධව හැඳුනුම්පතක් ඉදිරිපත් කරද්දී, බලපත්‍රයක් ඉදිරිපත් කරද්දී, අනන්‍යතාවය හිමි කරද්දී, එහෙමත් නැත්නම් රැකියාවකට යන්න ඉල්ලුම් පත්‍රයක් සකස් කරද්දී මේ ඔක්කොම තොරතුරු ටික තමයි එතෙන්ට මම යොමු කරන්නේ. ඒකේ තියෙන ඉතින් උපරිම කොටස් ටික නැත්නම් අගය වෙයි කියලා සලකන කොටස් ටික මම ටිකක් උද්දීපනය කළා. සමහරට අතිචෝක්තියක් යොමු කළා. තමයි ඉතින් ලියන්නේ. ඉතින් මේවෙන් තමයි ඒතර අපි කෙනෙක් වෙන්නේ. මේවෙන් තමයි අපි මමෙක් වෙන්නේ. මේවෙන් තමයි අපි පුද්ගලයෙක් වෙන්නේ. ඉතින් මේවා තමයි උපදීන් වෙන්නේ. ඉතින් එතකොට මේ උපදීන් කිව්වහම ඒතකොට අපි එක තැනක ඉඳලා වෙන තැනකට ගියා කියලා ඒ උපදීන්ගේ ලොකු වෙනසක් නැහැ. ඒ උපදීන් ටිකත් අරගෙන තමයි අපි යන්නේ. ඉතින් එතකොට මේ උපදීන් වලින් තමයි අපි අපිව අර්ථ දක්වන්නේ. උපදීන් වල තමයි අපි ඉන්නේ. අපිට ආඩම්බරයක් දෙන්නේ, වටිනකමක් දෙන්නේ. මම ඇවිල්ලා වටිනා පුජ්‍යලයක්. මම ඇවිල්ලා සුවිශේෂී පුජ්‍යලයක් බවට පත් වෙන්නේ ඒ උපදීන් පදනම් කරගෙන. ඉතින් එතකොට අපි කාටවත් සරල කෙනෙක්, සරල පුරවැසියෙක් වෙන්න එහෙම උවමනාවක් නැහැ. මට අවශ්‍ය සුවිශේෂී පුජ්‍යලයක් වෙන්න. විශේෂ පුජ්‍යලයක් වෙන්න. මට මේ සුදුසුකම් තියෙනවා, මේ වටිනකම් තියෙනවා, මේ බලපුලුවන්කාරකම් තියෙනවා. ඒ නිසා මම සුවිශේෂී පුජ්‍යලයක්. කියලා මෙන්න මේ උපදීන් පදනම් කරගෙන අපි කෙනෙක්ව හදා ගන්නවා. ඉතින් අපි ගොඩනගාගත්ත ආඩම්බරකමට, අපි ගොඩනගාගත්ත අහංකාරකමට, අපි ගොඩනගාගත්ත ස්ථානයට, බලපුලුවන්කාරකමට, එහෙමත් නැත්නම් පදවියට යම්සි කෙනෙක් අභියෝග කළොත් ඔන්න ඉතින් සෑහෙන ගැටුමක්, සිත් ඇවුලක්, කඩාගෙන වැටීමක් අපි තුල ඇති වෙනවා. ඒ නිසා මේ උපදීන් වට කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ.
නම්ගම් වෙන්න පුළුවන්, තාන්නමාන්න වෙන්න පුළුවන්, රැකී ආරක්ෂා වෙන්න පුළුවන්, කරුණම්බු වෙන්න පුළුවන්, අමුදරුවන් වෙන්න පුළුවන්. මේ සියල්ල වට කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ පමණක් නෙමෙයි අපේ හිතේ විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. ඒවා අනුවත් ඉතින් අපි අපිවත් දක්වනවා. මම ඇවිල්ලා රාග චරිතයක්. මට නිතරම රාගසිතුවිලි පහළ වෙනවා. මගේ හිත නම් පුදුම රාග බරිතයි. කියලා ඉතින් ඔන්න මම මාව අර්ථ දක්ව ගන්නවා. එහෙම නැත්නම් මට බොහොම ඉක්මනට කේන්ති යනවා. හරිම කේන්ති බහුල කෙනෙක් මම. ඉතින් අපි ඒකෙන් මාව අඳුනලා දෙනවා. නෑ නෑ මම නම් ඉතින් බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. හැමදාම ඉතින් මම දන් දෙනවා, සිල් රකින්නවා, බුදු පහන තියනවා. ඉතින් එහෙම කියලා ඉතින් ඔන්න අපි අපේ ශ්‍රද්ධාව තුළින් අපිව අර්ථ දක්වනවා. එහෙම නැත්නම් ඉතින් මම බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. මම විපස්සනා වඩනවා, භාවනා කරනවා. මට මේ අවබෝධයන් ලැබිලා තියෙනවා කියලා ඉතින් ඔන්න ඒවත් ඉතින් සමහරවිට අපිටවත් කෙනෙක් එක්ක උජාරුවට කියන්නත් ඉඩ තියෙනවා. ඒකත් උපදියක් කරගෙන. ඉතින් මෙන්න මේ වගේ අපේ තියෙන කුසලතාවයන්, ඒ අපේ තියෙන ගති ලක්ෂණ, හිතේ පහළ වෙන කෙලෙස් පවා අපි අපිව අර්ථ දක්ව ගන්න යොදා ගන්නවා. ඉතින් මේ වගේ බැලුවාම ඉතින් අපි මේ හැම දෙයක්ම කෙනෙක් හදාගන්න, පුජ්‍යලයක් හදාගන්න, මමෙක් හදාගන්න යොදා ගන්නවා. ඒකෙම්ම වට වෙලා තමයි අපි ඉන්නේ. තමසා පරිවාරිතෝ. මේ උපදීන් නැමැති අඳුරෙන් උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ උපදීන් වලින් බැඳිලා ඒ උපදීන්ගේ අන්ධකාරයෙන් වෙලිලා පැටලිලා ඒවෙන් ආවරණය වෙලා ඒවා තුලම ගැලිලා තමයි මෙන්න මේ පෘථග්ජන මනුස්සයා ජීවත් වෙන්නේ. ඒ නිසා මෙයාට තේරෙන්නේ මේ හැම දෙයක්ම තියෙනවා කියලා. සස්සති විය හැම දෙයක්ම තියෙනවා. සියල්ල සත්‍ය කියලා තමයි යාට තේරෙන්නේ. ඉතින් එතකොට ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි අර යෝගාවචරයේ ටික ටික විනිවිදින්නේ නැත්තම් අභිබවා යන්නේ ටික ටික පසාරු කරගෙන යන්නේ ටික ටික මේ ඝන බාල తත්වය දුර්වල කරගෙන යන්නේ අර විපස්සනාවක් වඩද්දි. එයාට යථාබෝධයක් ඇති වෙද්දි හිතේ යථාව දර්ශනයක් ඇති වෙද්දි ඇත්ත ඇත්තටියෙන් තේරෙන පටන් ගන්නකොට මේ ඝන බාල වෙච්ච අඳුරු අන්ධකාරය මෝහාන්ධකාරය තමයි පොඩ දුරු වෙන්න පටන් ගන්න. තුනී වෙන්න පටන් ගන්න. එයාට ඒතර විටින් විට නුවණක් පහළ වෙන්න පුළුවන්. මෙතන තියෙන හුදෙක් සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් ක්‍රියාකාරීත්වයක් මෙතන පමණක් නෙමෙයි වෙනත් ස්ථානයක වෙනත් කෙනෙක් කියලා අපි හඳුන්වන ස්වභාවයක් තුළ මේ මුළු භෞතික ලෝකයේම තුළ තියෙන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියන සමහර විට කෙනෙකුට විටින් විට යම් අවබෝධයක් විපස්සනා නුවණක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් උනත් ප්‍රමාණවත් නැහැ. මේක නැවත නැවත ප්‍රගුණ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒකාතකින් ඇස් අරවන ගතියක් තියෙනවා. මේ තරම් බොහොම ඝන බාල මෝහ අන්ධකාරයක හිටියව තැනැත්තා අර වගේ විටින් විට දකින විපස්සනා ආලෝකයක් එයාගේ අන්ධකාරය සුළු මොහොතකට හෝ දුරු කරන්න හේතු වෙනවා. දැන් අපි දන්නවා අවුරුදු ගණන් කල්ප ගණන් අන්ධකාරයක් තිබෙන තැනකට වුණත් අපි පහනක් දැල්ලුවා නම් එයායි අන්ධකාරය අවුරුදු ගණන් තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ සුළු මොහොතට හරි ඒ පහනපත් වෙන කාලයේ පරිච්ඡේදය දක්වා ඒ අන්ධකාරය දුර වෙනවා. මේ වගේ තමයි අපේ හිතෙත් කොයිතරම් අපේ හිතේ අර වගේ ඝනබාල අන්ධකාරයක් තිබුණත් අර වගේ විපස්සනා ආලෝකයක් ප්‍රඥාවක් පහළ වෙච්ච මොහොතකදී නිකම් පිබුදුන ගතියක්. අපි ලෝකයේ දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන ගතියක්. එහෙමත් නැත්නම් අපිව ගැනම විනිවිදන ගතියක්. මම මේ පිළි අරගෙන තියෙන සම්මුතිය පිළිබඳව ප්‍රශ්න කරන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක එකwidehatකින් බොහොම වටිනවා යෝගාවචර ජීවිතයකට. මොකද එබඳු විනිවිදයම්, එබඳු අවබෝධයන් ෂණිකව හටගන්නා විපස්සනා නුවණක් තමයි ඉතින් අපිව අර සම්මුතිය විනිවිද ගන්න, සම්මුතියෙන් බැහැර වෙන්න, ලෝකයෙන් එතර වෙන්න එකwidehatකින් උදව් වෙන්නේ. ඒ දිගට තියනවා කියන අපි හිටියේ ශාස්ත්‍ර දර්ශනයෙන් තියනවා කියලා හිතාගත්ත ඒ දෘෂ්ටි කෝණයෙන් අයින් වෙලා මේවා තියෙන ක්ෂණභංගුර භාවය, ඇතිවීම නැතිවීම ස්වභාවය, අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්න යන්න යෝගාචරය ඒ විදිහට කටයුතු කරද්දී. ඉතින් එතකොට අපි නැවතත් අර උදාහරණයක් වශයෙන් ගත්ත ධාතු මනසිකාර භාවනාවට පිවිසුනොත් ඉතින් එතන දැන් මේ හුදෙක් ධාතු ස්වභාවයක් කියන පැත්තට ආවනම් ඒතර සෑහෙන දුරට අර ඝන සංඥාව අයින් වෙලා මේකේ තියෙන මේ ලෝක සංඥා ටිකක් දුරට අයින් වෙලා
සම්මුති සංඥා ටිකක් දුරට හරි අයින් වෙලා සුළු මොහොතකට හරි මෙතන තියෙන බොහොම සරල ධාතු ස්වභාවයක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියන තැනට එයාගේ හිතපත් වෙන්න පුළුවන්. දැන් හැබැයි ඊටත් එහා ගිහිල්ලා මෙයා තවදුරටත් මේ తත්වය නිරීක්ෂණය කරමින් මේ ස්වභාවයන් නිරීක්ෂණය කරමින් වාසය කරනවා නම් එතකොට තේරෙනවා මේවැත් මේ අපි දීපු නම් ගම් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේත් අපි දීපු නම් ඒවත් වැදගත් නැහැ. දැන් මේකේ හුදු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පඨවි වුණත් ආපෝ වුණත් තේජෝ වුණත් වායෝ වුණත් හැසිරෙන්නේ එක වගේමයි. මේගොල්ලන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ආවේනික ලක්ෂණ අභිභාගිලා මේ කට්ටියටම පොදු ලක්ෂණ තියෙනවා. මේ කවුරුත් ඉක්මනටම ඇති වෙලා නැති වෙලා යනවා. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඉතින් මේ බඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තුල කොහෙද කෙනෙක්? කොහෙද පුජ්‍යලයක්? කොහෙද සත්වයක්? කොහෙද ආත්මයක්? කියලා ඔන්න මේ தত্ত্বය නැවත ප්‍රශ්නකාරී ප්‍රශ්නෙට නගන ගතියක්. විමසන ගතියක්. Taman තුලම අභියෝගයට ලක් කරන ගතියක් යෝගාවචරය තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි අර යාගේ ඇහැ ඇරෙන්නේ. එතකොට තමයි යාට කියන්න පුළුවන් පස්සතෝ නත්ති කිංචනන්ති. දැන් යා බලනකොට විපස්සනා නුවණකින් ආපස්සට බලනකොට විපස්සනා නුවණක් එතන එතන පවත්වනකොට නත්ති කිංචනන් දැන් මෙතන කිසිවක් කිසිවෙක් නැහැ නේද කියලා ඔන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේක වුණත් සුළු මොහොතයි ආයෙත් ඉතින් කෙනෙක් හදා ගන්නවා. මොකද ඒ තරමට අපේ හිත අර සම්මුතිය තුල ඇලිලාම ඉන්නේ. සම්මුතිය තුල ගැලිලාම ඉන්නේ. සම්මුතිය තුල පැටලිලාම ඉන්නේ. හරියට නිකන් අපි මේ මුහුදේ ගිලිලා ඉඳලා නැත්තම් ගඟක ගිලිලා ඉඳලා සුළු මොහොතකට ඔළුව උඩ දාලා ඔළුව උඩට ඇවිල්ලා ආයෙත් නිකන් යටට යනවා වගේ. ඉතින් අපේ සම්මුතිය තුලම ගිලිච්ච මිනිස්සයා සුළු මොහොතකට එළියට ඇවිල්ලා ආලෝකය දැකලා ආයෙත් ඉතින් යටට යනවා. ඉතින් මේක නැවත නැවත වෙද්දී අපි හිතමු ඊළඟ පාරේ ආයෙත් ගොඩට එනවා සුළු මොහොතයි ආයෙත් යටට යනවා. ආයෙත් ගොඩට එනවා සුළු මොහොතයි ආයෙත් යටට යනවා. ඉතින් මේක නැවත නැවත වෙද්දී සමහර විට එයා මේ දකින්න ප්‍රඥා ආලෝකය ටිකක් දුරට එයාගේ හිතේ බලපවත්වන්න ඉඩ තියෙනවා. දැන් උඩට ආවහම ටිකක් දැන් ඒකේ පේන්න තියෙනවා. ටික වෙලාවක් පේනවා දැන් මේ මොකද්ද කියලා. ඊට පස්සේ තවදුරටත් එයා උඩට ආවිල්ලා දැන් එයාට පේනවා අන්න අර දිශාවේ ගොඩබිමක් තියෙනවා. දැන් ආයි ගිලෙන්නේ නැහැ. ඒ දිශාවේ ගොඩබිමක් තියෙනවා කියලා යම්කිසි දිශාවකුත් දැන් පේනවා. මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. පීනන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට පීනුවොත් නම් ക്ഷേම භූමියක් තියෙනවා. මේ පැත්තට පීනුවොත් නම් දූපතක් තියෙනවා. මේ පැත්තට පීනුවොත් නම් ගැලවීමක් තියෙනවා. කියලා අන්න කෙනෙකුට පේන්න පුළුවන්. තේරෙන්න පුළුවන්. ඒක තවත් ඉතින් ඒකාතකින් දියුණු ලක්ෂණයක්, දියුණු අවස්ථාවක් කියන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඒ යෝගාවචරයා දැන් උත්සාහවන්ත වෙනවා ඒ පැත්තට පීනන්න. සම්මුතියත් පාදක කරගන්නවා. හැබැයි සම්මුතිය පාදක කරගෙන අර හිත ගත්ත එල්ලේ ඔස්සේ, හිතින් හඳුනාගත්ත එල්ලේ ඔස්සේ, නුවණින් වටහාගත්ත දිශාව ඔස්සේ දැන් එයා උත්සාහවන්ත වෙනවා. ඉතින් මෙතන තමයි ඒකාතකින් ඒ හික්මීමක් අවශ්‍ය වෙන්නේ. හික්මෙන්නා කියලා බුදුරජාණන් වහන්සේ යොදන්නේ. ඉතින් එතකොට මේ පැත්තට තමයි දැන් එයා පීනන්නේ අනිත් පැත්තකට නෙමෙයි. එයා හිස හැරුණාතේ දැන් ඉබාගාතේ එක එක පැති බල අරයාගේ මූණ බල මෙයාගේ මූණ බල යනවා වෙනුවට තමන්ම දැක්කා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා මෙන්න මේ පැත්තේ තමයි ගොඩබිමක් තියෙන්නේ. ෂේම භූමියක් තියෙන්නේ. එතෙන්ට ගියොත් තමයි තමන්ට නිදහසක් තියෙන්නේ. ගැලවීමක් තියෙන්නේ. එහෙනම් මං මේ පැත්තට යා යුතුයි. කියන ඔන්න මේ පැත්තට පීනන්න යා පටන් ගන්නවා. මේ පැත්ත විතර යමු වෙන්න යා පටන් ගන්නවා. අපි හිතමු යම් කෙනෙක් ඔන්න ඒ දිශාවට ගමන් කරන කෙනෙක්. ඒ වෙතට ගොඩබිමකට නැත්නම් ക്ഷേම භූමියකට නිර්භය ස්ථානයකට ക്ഷേම ස්ථානයකට බය නැති තැනකට ඔන්න ගමන් කරන කෙනෙක්. එයා ඒ දිශාවට ගමන් කරමින් ගිහිල්ලා අපි හිතමු යම් අවස්ථාවක එයා ඒ ගොඩබිමටපත් වුණා නම් ගොඩබිමට පැමිණියා නම් ගොඩබිම එයා ස්පර්ශ කළා නම් ගොඩබිම මත හිටගත්තා නම් අන්න එයා දැන් නිසක කෙනෙක් නිර්භය කෙනෙක් ക്ഷേම තත්වයකටපත් වෙච්ච කෙනෙක් බය නැති කරගත්ත කෙනෙක් සැක නැති කරගත්ත කෙනෙක් නිර්භය කෙනෙක් බවට එනම්පත් වෙනවා. ඉතින් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය එකwidehatකින් බැලුවාම හරිම ඒ සම්මුතියත් උපයෝගී කරගෙන සම්මුතියේ පමණක්
ඇලී ගලී වාසය කරන්න නැතුව ඒක හුදෙක් සම්මුතිය පමණක් බව තේරුම් අරගෙන කටයුතු කරන්න කෙනෙකුට එක්තරා ආරාධනාවක් කරනවා. දැන් අපි හිතමු අර ගොඩබිමට පැමිණි කෙනා දැන් ඒ ගොඩබිම ඉඳද්දී තවත් ගිල්ලා ඉන්න කෙනෙකුට යමක් කියනවා කියලා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අන්න ඒ බඳු ඒ තමනුත් සම්මුතියේ කලින් ඉඳලා ඒ සම්මුතිය අභිභවා ගිහිල්ලා ඒ ෂේම භූමියකට නිර්භය භූමියකට පැමිණි කෙනෙක් වශයෙන් ඉතින් හඳුනා ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේත් හැබැයි මේ අර සම්මුතිය නැමැති ඒ සාගරයේ ගිහිල්ලා ඉන්න. අපි වගේ පිරිස් වලට ඉතින් දේශනාවක් කරනවා. ධර්මයක් දේශනා කරනවා. එතෙන්දී උන්වහන්සේත් කතා කරනවා මේ මම මෙහෙම කළා මම මේ විදිහට කටයුතු කළා ඔබලත් මෙහෙම කරන්න. ඉතින් මේ සම්මුති වචනම මේ භාෂාවන්ව පාවිච්චි කරනවා. ඉතින් එතකොට සමහරට කෙනෙකුට ප්‍රශ්න එනවා ඇයි ඉතින් මේ තරම් ගැඹුරු දර්ශනයක් මේ වගේ අර සම්මුති පෘථග්ජන භාෂාවකින් වචන වලින් ඇයි මේ දේශනා කරන්නේ? ඉතින් යන්න තැනත් හරි එක අතකින් මේ සුන්දරත්වයක් තමයි ධර්මයේ මතුවෙන්නේ. අර තරම් ගැඹුරකට ගිහිල්ලත් අර තරම් ෂේම භූමියකට ගිහිල්ලත් ඒ භාගතුන් වහන්සේ ඒ සාමාන්‍ය සරල වදන්ම පාවිච්චි කළා සරල උපමාවන් පාවිච්චි කළා අපිට තේරෙන්න. ඒ නොතේරෙන අන්ධ පෘථග්ජනයින්ට තේරෙන විදිහට මේ කරුණ කියලා දෙනවා. ඉතින් එතකොට තමයි එක්තරා සූත්‍රයක එනවා අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා. අක්ඛේයේ අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ. කියලා ඒ කියන්නේ මේ සම්මුතියේම හිර වෙච්ච කෙනා. සම්මුතිය තුළම පිහිටගත්ත කෙනා. භාෂාවන් වල, සම්මුතීන් වල, සංඥාවල, ප්‍රඥප්තිවල මේවැයෙන්ම හිර වෙච්ච කෙනා, ඒවැයෙන්ම පැටලිච්ච කෙනා ඒක විනිවිද ගන්න බැරුව. ඒකෙන් ගොඩ එන්න බැරුව. මේක සම්මුතියක් බව තේරුම් ගන්න බැරුව. අක්ඛේයේ අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ. මේ ඒ යෝගක්ෂේම වූ නිවනක් දැක ගන්න බැරි වෙනවා යාට. එයා මේ සම්පූර්ණයෙන්ම මේ මායාගේ රාජධානිය තුල ඒ මහා සාගරය තුල මෙයා අතරමං වෙනවා. වෙහෙසටපත් වෙනවා. දැන් යම්ස කෙනෙක් හැබැයි ඕක අභිභව ගන්න පුළුවන් වුණා නම් අන්න එයාට එහෙමනම් සම්මුතියක් පාවිච්චි කරන්න පුළුවන් බවකුත් බුදුරජාණන් වහන්සේ හඟවනවා. ඒ නිසා අරහන්ත සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේලාත් ඒ වගේම තථාගතයන් වහන්සේත් මේ සම්මුතිය පාවිච්චි කරනවා. මම බණ කියනවා, මට දානෙ බෙදනවා, මම පිණ්ඩපාතේ යනවා කියලා වගේ වචන පාවිච්චි කරනවා. හැබැයි මේ සම්මුතියක් වශයෙන් තේරුම් අරගෙන සම්මුතියේ තියෙන සීමාවන් දැනගෙන සම්මුතියේ තියෙන ප්‍රයෝජනෙ දැනගෙන පමණයි ඒ අය ඒවා පාවිච්චි කරන්නේ. ඒ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ ඒතර සම්මුතිය බැහැර කළා නෙමෙයි සම්මුතිය පාවිච්චි කරනවා. හැබැයි සම්මුතියේ සීමාවන් දැනගෙන. අපි වගේ ඒවා පැටලිලා ඒවා ඇත්ත කරගෙන ඒවා බහුව්‍ය කරගෙන ඒවා තියෙනවා කියලා තියෙන ඒ බඳු මුලාවක ඉඳලා නෙමෙයි ඒක පරිහරණය කරන්නේ. මේක හුදෙක් සම්මුතියක් කියලා දැනගෙන ව්‍යවහාර මාත්‍රයෙන් පමණක් ඒක පරිහරණය කරනවා. වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වෝහාර මාත්‍රයක්, ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් දැනගෙන පමණක් පාවිච්චි කරනවා. ඒ නිසා මේ අද අපි මේ කතා කරපු සූත්‍ර දේශනාව අපි මේ කටයුතු කරන සාමාන්‍ය ලෝකයක් ඒ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන සම්මුතිය අභිභවා ගිහිල්ලා සම්මුතිය විනිවිදගෙන ගිහිල්ලා දකින යම්කිසි නුවණක් ලබන විපස්සනා නුවණක් පිළිබඳව යම්කිසි මගක් යම්කිසි හෙලිදරව්වක් එහෙමත් නැත්නම් ඒ සඳහා කරන යොමු කිරීමක් අන්තර්ගත වෙනවා කියලා කියන්න පුළුවන්. අර මුලින් සම්පූර්ණයෙන් මේ සම්මුතියේ අතරමං වෙච්ච, වල්මත් වෙච්ච, පැටලිච්ච, ඒ වගේම ඒ තුලම මුලා වෙච්ච කෙනෙක් හදාගත්ත, පුජ්‍යලයක් හදාගත්ත, මමෙක් හදාගත්තේ සම්පූර්ණ සම්මුති తত্ত্বය හෙලි කළා. ඊට පස්සේ පස්සතෝ නත්ති කිංචනන්ති. හැබැයි නිවැරදි විපස්සනා ප්‍රඥාවකින් දකිද්දී මේ සියල්ල බොරු බව, නිෂ්ඵල බව, මේවා තියෙන හුදු ප්‍රඥප්ති ස්වභාවය, පුස් ස්වභාවය, බොල් ස්වභාවය කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිත් උත්සාහවන්ත වෙමු මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි තුල දියුණු කරගන්න. ඒ දියුණු කරගෙන අපිට යන්න පුළුවන් නම් එතකොට සමහර විට සුළු කාලයකට හෝ දිගු කාලයකට නෙමෙයි සුළු කාලයකට හෝ ඒ සම්මුතිය විනිවිද ගන්න, සම්මුතියෙන් නිදහස් වූ ස්වභාවයක් අත්දකින්න
ඒ බඳු තත්වයක තියෙන නිදහස් භාවය විඳ ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න අපිටත් අවස්ථාවක් ලැබෙවි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමක తాවකාලික නිවීමක් වශයෙන්, తాවකාලික සංසිඳීමක් වශයෙන්, తాවකාලික නිදහසක් වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් මේ බඳු తాවකාලික නිදහසක් ලබන්නේ නැතිව අපිට සදාකාලික නිවීමක්, සදාකාලික සැනසීමක් ගැන කතා කරන්න බෑ. අපිට එකපාරටම සදාකාලික සැනසීමක් ලැබෙන්නේ නැහැ. අපි අර වගේ తాවකාලික සැනසීමක්, తాවකාලික නිවීමක්, සාවකාලික නිදහසක් නැවත නැවත උපදවා ගනිමින්, නැවත නැවත උපදවාගත්ත ඒ తాවකාලික නිදහස තව තව වර්ධනය කරමින් යන මාර්ගයක් තමයි එහෙමනම් අපිට හඳුන ගන්න තියෙන්නේ. අන්න ඒ බඳු මාර්ගයක් විවෘත කරගන්න, ඒ බඳු මාර්ගයක් කෙරෙහි අපේ හිත යොමු කරගන්න, ඒ සඳහා ධෛර්යයක් ඇති කරගන්න අද දින ධර්මදේශාව අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද අපි කරපු ධර්මදේශනාව සඳහා කීප දෙනෙක් දායකත්වයේ සපයලා තියෙනවා. මට දැන් ලැබුණා ඒ දායකත්වයේ සපයපු අය පිළිබඳ විස්තරය. ඉතින් සඳහන් වෙනවා අද දින ධර්මදේශනයේ කාරුණික දායකත්වය එංගලන්තයේ පදිංචි ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායකයින් වන ඩොන් සහ ඩ්‍රූපති රත්නායක යුවල විසින් තමයි දරලා තියෙන්නේ. ඒ දෙපළගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ශාමල් පුතුණුවන්ට තෙරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයක්, සියලු දෙවි රැකවරණයක්, දීර්ඝායුෂ පතා නිදුක් නිරෝගී සුවයත් අනාගතයකට නිදුක් නිරෝගී සුපින්වත් අනාගතයට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අභාවප්‍රාප්ත ඩොන් නිශාන් පුතුණුවන්ටද දෙපාර්ශ්වයේම දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිතමිතුරන්ටද අප්‍රමාදව ධර්මාවබෝධයෙන් අමා මහ නිර්වාණ සුවය ලැබීම පිණිස එම පින් අත්පත් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ උතුම් ධර්ම දේශනාවෙන් දේශනාවන් පවත්වමින් කරන්නේ මහඟු සේවයකේ ඔබ වහන්සේත් පතන්නා අවබෝධයකින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේගේ ගුරුතුමන් වහන්සේලා ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ, අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ, මීත්‍රිකල නිස්සරණවනේ සේනාසනයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා, අතුරු සියලුම සංඝ පීඨුන් වහන්සේලාටත් නිදුක් නිරෝගී බව පිණිසත් අමා මහ නිවන සුවසේ අවබෝධ කිරීම පිණිසත් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ශාසන ආරක්ෂක සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ට නිවන් දක්නාතුරු මෙපින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වූ අපවත් වී වදාළ පූජ්‍යපාද කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ පතන්නා වූ සම්මා සම්බුද්ධත්වය සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් වසංගතයෙන් දුක් විඳින සියලු දෙනාම ඉක්මන් සුවය ලබත්වා එමෙන්ම ධර්මය ඇසූ ඔබ සැමටද මේ රැස් කළ සියලු පින් අනුමෝදන් වේවා අමා මහ නිවනින් සැනසේවා මියගේ ඥාති හිත මිතුරන්ටද මේ පින් අනුමෝදන් වේවා එමෙන්ම මේ සියලු කුසල් සත්වයන්ගේ දුක් වේදනා කුසගින්න විපාසේ රෝග බිය දුරු වීමට හේතු වේවා කියලා මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, මේ බඳු ප්‍රාර්ථනා සහිතව එතකොට අද අපේ ධර්ම දේශනාවත් පුණ්‍යානුමෝදනාවත් අවසන් වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා සම්බෝධි විහාරයේ පැත්තෙන් යමක් තව ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා. සාදු 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 අප්‍රමාණ පින් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලුම පින් හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා අප දැන් යොමු වෙමු. තෙරුවන් සරණයි. ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මෙම උතුම් පින්කමට සහභාගී වුණු පින්වතුන් වෙනුවෙන් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට පාද නමස්කාර කොට අවසර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපගේ කාරුණික ආරාධනය පරිදි අප කෙරෙහි ඊතා අනුකම්පාවෙන් කළ මෙම උතුම් ධර්ම දේශනාව හේතු කොටගෙන අත්පත් කළ කුසල් ආනුභාවයෙන්ද
අප සියලු දෙනා ධර්මයේ ඊතා ශ්‍රද්ධාවෙන් අසා අත්පත් කළ කුසල් බලයෙන්ද ඔබ වහන්සේට සම්බුදු සසුන වෙනුවෙන් තවදුරටත් මෙම සේවය සිදු කිරීමට කායික මානසික ශක්තිය ලැබී දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණයද ලැබේවා. තවද ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වීම පිණිස මේ රැස් කළ පින් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේගේ දෙමාපියන් සහ ගුරුතුමන්ටද අමා මහ නිර්වාණ සුවය ලැබීම පිණිස මේ රැස් කළ පින් අනුමෝදන් වෙත්වා. අප නමින් මියගේ ඥාති මිතුරන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඔබතුමියට බොහොම පින් සිදු වේවා. අවසරයි ස්වාමින් වහන්සේ වන්දනා කිරීම පිණිස. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මායලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.